ධර්මානුශාසනාව. පින්වත්නි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිනුවන්ගොඩ කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් දම්සිත් සංසදය, පානදුර වයලා රණවීර මහත්මිය, පානදුර ඉන්ද්‍රාණී පීරිස් මහත්මිය, කිතලව ධම්මිකා සෙන්දනායක මහත්මිය, අලව්ව ආර්.කේ. සිරිසේන මහත්මයා, බලන්ගොඩ ටී. ලලිතා තන්ත්‍රිගේ මහත්මිය, පුළොන්නරුව W.A.T. වීරබාහු මහතා ඇතුළු පිරිස. පින්වතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව කොටගෙන තිබෙන්නේ දස සංඥා පිළිබඳව ධර්මානුශාසනාව. පින්වතුනි, අප දැන් ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්වතුනි, සුපුරුදු පරිදි
අදත් ඔබ මේ සූදානන් වෙන්නේ ශාන්තිනායක අමාමෑණී ලෞත්‍රා බුදුපියාණන් වහන්සේ ඔබගේත් අපගේත් මෙලව පරලව දියුණුව පිණිස ශ්‍රී මුඛයෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමයි. ඒ ශ්‍රී සද්ධර්මය දේශනා ශ්‍රවණය කරලා මේ රත්තරන් පින්වතුන්ගේ මෙලවත් පරලව ජීවිතයත් වාසනාව කරගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි පළමුව ප්‍රාර්ථනා කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, අද අපි ඉගෙන ගන්නට යන්නේ මේ පින්වතුන් කවුරුත් දන්න සූත්‍ර දේශනාවක්. මේ මෑණිවරු ඔයිට කලින් අහලා ඇති ගිරිමානන්ද සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දසවන නිපාතයේ. පෙර සඳහන් කළ වගේ ගිරිමානන්ද සූත්‍රය. මේ දේශනාව කරද්දි පින්වතුනේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනාරාමයේ. ඒ කාලේ ගිරිමානන්ද කියන මහරහතන් වහන්සේට දරුණුවට අසනීපයක් හැදිලා තිබුණා. හොඳටම අසනීප වෙලා කායික දුකටපත් වෙලා ගිලන්ව හිටපු ගිරිමානන්ද හාමුදුරුවෝ බැහැ දකින්න ආනන්ද හාමුදුරුවෝ ගියා. පස්සේ දැනගත්තා ආනන්ද හාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවන්ට ගොඩක් අමාරුයි කියලා ඉක්මනට ගිහිල්ලා කාටද කිව්වේ බුදු හාමුදුරුවෝ ළඟට ගියා. බුදුහාමුදුරුවෝ ගාවට වැඩම කළ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා, භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවන්ට ඊ타මත්ම අසනීපය තදබල වෙලා තියෙනවා. කායික දුකටපත් වෙලා බොහොම ගිලන්වයි වැඩ ඉන්නේ. අනේ භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේ බැහැ දකින වඩින සේක්වා කියලා අයද සිටියා. කවුද? ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ගේ. ඒ වෙලාවේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව වදාලා. කාටද වදාලේ? ආනන්ද හාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මෙහෙම වදාලා, පින්වත් ආනන්ද, ඔබ මේ දස සංඥාව හොඳට අහගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට කියන්න. මේ දස සංඥාව කියනකොටම ඒක අහගෙන ඉන්න ගිරිමානන්ද හාමුදුරුවෝ සනීප වෙයි කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ දේශනා කළා. එන්නේ ඒ දස සංඥා ගැන තමයි පින්නතුනේ අද මේ සුළු වේලාවක් ඇතුළත ඔබ සමග සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. මේ දස සංඥා ඔබගේ ජීවිතයට ඊ타ත්ම වටිනා සංඥා 10ක්. ඒකේ පළවෙනි එක තමයි අනිත්‍ය සංඥා. ඒ වගේම අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා. තවදුරටත් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා සහ ආනාපාන සති සංඥා කියලා. මෙන්න මේ දස සංඥා 10 බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ සංඥා 10 තුලින් ජීවිතය දෙස බලන්න කියලා. දැන් අපි මොකද කරන්නේ? මේ සංඥා වලින් එකක් විදිහටවත් මේ ජීවිතය දිහා බලනවද? නේද? අනිත්‍ය සංඥාව තේ විදිහට අපි අපේ ජීවිතය දිහා බලන්නේ නැහැ. අසුභ සංඥා කියලා බුදුහාමුදුරුවෝ විග්‍රහ කෙරුවට අපි අසුභ විදිහට අපේ ජීවිතය දිහා බලන්නේ නැහැ. ඒක දැනගන්නට ඕනේ. අනිත්‍ය සංඥාව කිව්වේ පින්නතුනේ අනිත්‍ය වශයෙන් මේ ජීවිතය දිහා බලන එක. ඒ වගේම අනාත්ම සංඥාව කිව්වේ අනාත්ම වශයෙන් මේ ජීවිතය දිහා බලන්න කියලායි. ඒ වගේම අසුභ සංඥාව කිව්වේ ජීවිතය දිහා අසුභ විදිහට බලන්න කියන එකයි. ඒ වගේම ආදීනව සංඥා කියන්නේ මේ ජීවිතයේ විඳවන ඔබ අප විඳවන දුක් කරදර පීඩාවල් දකින්න ක්‍රමයට ජීවත් වෙන්න. ඒවල යථා ස්වરૂපය දකින්න විදිහට ජීවත් වෙන්න කියන එක. ඒ වගේම පහාන සංඥා කිව්වේ පින්නතුනේ අකුසල් ප්‍රහාණය වන විදිහට ජීවිතය දිහා බලන්න. ඒ වගේම විරාග සංඥා කිව්වේ කිසි දෙයකට නොඇලෙන ක්‍රමයක් අනුගමනය කරන්න ඔබගේ ජීවිතයට කියන එක. ඒ වගේමයි නිරෝධ සංඥා කිව්වේ ඇලීම නිරුද්ධ වන විදිහට ජීවිතය හැඩගස්සවන්න.
සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන්නේ පින්නතුනේ කිසි ලෝකයකට ඇලෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න කියලා. ඒ වගේම සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් දකින විදිහට ජීවිතය දිහා බලන්න කියන එකයි. අන්තිමට බුදුහාමුදුරුවෝ දේශනා කළ ආනාපාන සති සංඥා. අහලා තියෙනවනේ නේද? ඒකෙන් අදහස් කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසය තුලින් ජීවිතයේ දිහා බලන්න කියලා. මේ පින්නතුනේ මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? නිවන් යන්නට වෙර වීරිය දරන ප්‍රඥාවතුන්ට නිවන් යන ක්‍රමවේදය ගැන බුදුහාමුදුරුවෝ පහදලා දෙනවා. නේද? මෙන්න මේ ක්‍රම 10 තුලින්ම ජීවිතය දිහා බලන ක්‍රමයකුයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අපි අපේ ජීවිතයේ දිහා බලන ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනත් විදිහකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ජීවිත දිහා බලන්න අපිට උගන්වන්නේ. අපි බලන්නේ නැහැ මේ විදිහට. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ චින්තන රටාව සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ ආකල්ප එක්ක කවදාවත් පින්නතුනේ එකට පෑහිලා යන්නේ නැහැ. අපේ ආකල්ප වෙනස්. ඒකයි එකට පෑහෙන්නේ නැහැ කිව්වේ. මේක මොකද අනිත්‍ය කිව්ව ගමන් මේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු බයද නැද්ද? බය වෙනවා. නේද? අනිත්‍යයි කිව්ව ගමන්ම බය වෙනවා. අනිත්‍ය කියන එක අපි පිළිගන්න උත්සාහ කරන්නේ නැහැ. නේද? අපි නිතරම කියන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. නේද? ඒ කියන්නේ පින්නතුනේ මේ පුහුදුන් මිනිසාගේ ජීවිතය උඩුගම්බලා යන ජීවිතයක් නෙමෙයි. ගලාගෙන යන්නේ කොහාටද? ඒ දිහාවට ගලාගෙන යනවා. නේද? වැල යන පැත්තට මැස්ස ගහනවා කියන්නේ. නේද? ගලාගෙන යන්නේ කොහාටද? ඒ විදිහට යන්න දෙනවා. ඒ සාමාන්‍ය ජීවිතයේ මිනිසුන්ගේ ස්වභාවය තමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පටිසෝධගාමී දහමක්. ඒ වගේම උඩුගම්බලා යන ගමනක් කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. මොනතරම් අපිට පින්නතුනේ දුක් කඳුළු ආවත් ඒ දුක් කඳුළු පීඩාවන් අතරින් අපි මොනවද හොයන්නේ? මේ ලෝකයේ අපි උත්සාහ කරන්නේ දුකින් නිදහස් වෙන්න නෙමෙයි ආශාවාදයක් හොයන්නේ. මොනතරම් අපිට දුක් කරදර පීඩාවල් කරදර ආවත් අම්මා අපි හොයන්නේ ආශාවාදයක්. අපි මේක ඉවර කරන්නට උත්සාහ කරන්නේ නැහැ. නේද? අපිට උපතින්ම බුද්ධියක් ලැබුණත් මොලේ තියෙනවනේ. උපතින් බුද්ධියක් ලැබුවත් අපිට වැටහීමක් නැහැ පින්නතුනේ මේ ධහම අවබෝධ කරගන්න. නේද? අවබෝධ කරගන්නට අවශ්‍යයි නම් ඔබ අප සියලු දෙනාටම විශ්වාස කරන්නට ඕන තමන්ගේ සිත ගැන නෙමේ. මොකද්ද? තමා ධර්මය ගැන විශ්වාස කරන්නට ඕනේ. සිත ගැන විශ්වාසය කරන්නට යන නිසා තමයි අපට සියලු ගැටලු එන්නේ. අපි විශ්වාස තබා ගන්න. මොකද සිත හරි චපලයිනේ. චන්දනං චපලං චිත්තං කිව්වේ. චන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරණං. නේද? මේක හරිම අකුසලයට බර සිතක්. මේක චපල සිතක්. ඒ නිසා අපි සිත ගැන විශ්වාස තියාගන්න බෑ. මේක හැම වෙලාවෙම වෙනස් වෙනවා. හැබැයි අපි ධර්මය ගැන විශ්වාස තියාගත්තොත් ඔබට අපට ඊටාම පැහැදිලිවෙන් මේ ගමන නිම කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ සංඥා 10 ගැන අපි කෙටියෙන් තේරුම් ගන්නට උත්සාහ කරමු. මේ සංඥා 10 තුලින් ජීවිතය දිහා බලන්නට උත්සාහ කරමු. අනිත්‍ය සංඥාව. බුදුහාමුදුරුවෝ දේශනා කළා ගිරිමානන්ද සූත්‍රයේ පළවෙනි සංඥාව හැටියට අනිත්‍ය සංඥාව. ඇසින් දකින රූපය ගැන. ජීවිතයේ දිහා අනිත්‍ය රූපය ගැනත් මේ ජීවිතයේ දිහා අනිත්‍ය විදිහට බලන ක්‍රමය තමයි ඒ අනිත්‍ය සංඥාව කිව්වේ. මුළු ජීවිතයේ දිහාම මොකක් විදිහටද? අනිත්‍ය විදිහට බලන ක්‍රමයක්. ඒ වගේමයි ඇසින් දකින රූපයත් අනිත්‍යයි කියලා හිතා ගන්නට ඕනේ. නේද? මොකද හේතුව රූපය හැදිලා තියෙන්නේ මොන වෙන්ද? මේ සතර මහා ධාතු වලින් එකට එක්කහු වීමෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් තමයි රූපයක් කියන්නේ. මේ රූපේ නිරතුරුවම වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන රූපයක් තුල මේක නිත්‍ය ස්වභාවයක් පෙනෙන්නට නැහැ. මේක අනිවාර්යෙන්ම වෙනස් වෙන තුල එකක්. නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ රූපය කියන එක පෙන පිඩක් වගේ නැසී වෙනසී යන දෙයක් තමයි මේ රූපය කියන්නේ. නේද? ඒ රූපය පමණක් නෙවෙයි පින්නතුනේ. මේ අපි වේදනාව කියන්නේ විඳීම කියන එක. අපි විඳිනවනේ. අපි සැප විඳිනවා, දුක් විඳිනවා. නේද? සැපත් දුකක් නැතිව ඒ අතර තියෙන දේ විඳිනවා. නේද? ඒ සියලුම දේවල් අනිත්‍යද නැද්ද?
ඒ සියලුම දේවල් අනිත්‍ය දිහා බලන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මොකද මේ විඳීම කියන්නේ විඳීම ඇති වෙන්නේ අපිට මොකක් නිසාද? ස්පර්ශය නිසායි. නේද? රූපයත් අනිත්‍යයි, රූපෙන් ලැබෙන ස්පර්ශයත් විඳීමත් අනිත්‍යයි. මොකද විඳීම අනිත්‍ය වෙන්නේ අනිත්‍ය වන ස්පර්ශයෙන් ලැබෙන නිසා තමයි. මොකද ස්පර්ශයත් අනිත්‍යයිනේ. අනිත්‍ය වන ස්පර්ශයකින් ලැබෙන විඳීමත් අනිත්‍යයි. ඒකයි දේශනා කරන්නේ චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං. ඇසයි රූපයයි විඥානයයි එකතු වෙලා නේද? මේ තුන එකතු වෙලා චක්කුංච පටිච්ච රූපේ uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. මේ තුන එකතු වෙලා ඒකයි තින්නං කිව්වේ. පස්සපච්චයා වේදනා. මේ ස්පර්ශය නිසායි මේ වේදනාව හටගන්නේ. මේ සියලුම වේදනාවන් අනිත්‍යයි කියලා හිතන්න. මේ රත්තරන් මෑණිවරු මේ ලෝකේ දැන් මේ තාක් දුරට ලැබපු විඳීමවල් නිත්‍ය වෙලා තියෙනවද? දුක, සන්තාපය, වේදනාව නිත්‍ය වෙලා තියෙනවද? හැම එකක්ම අනිත්‍යයට එකතු වුණා. ඒකයි කියන්නේ මේ විඳීමත් අනිත්‍ය විදිහට බලන්න. ඇහෙන් රූපයක් දැක්කම විඳීමක් හට ගන්නවනේ. කනින් ශබ්දයක් ඇසුවාමත් නේද? විඳීමක් හට ගන්නවා. ඒ වගේම නාසයෙන් ගඳ සුවඳක් ආවත් අපි විඳීමක් හට ගන්නවා. නේද? දිවෙන් පහසක් ලැබුවත්, ශරීරයෙන් රස පහස බැලුවත්, සිතින් සිතුවත් අපේ ඒ විඳීමක් ඇති වෙනවා. හොඳට සිහිය පිහිටවලා මේ විදිහටම වසඟ නොවි සියලුම විඳීම් අනිත්‍යයි කියලා බලන විදිහ තමයි බුදුහාමුදුරුවෝ මේ අනිත්‍ය සංඥාවෙන් ලෝකයට දේශනා කළේ. හොඳටම මේ අනිත්‍ය ගැන හිතන්නට නම් අපිට සිහිය එක අරමුණක තියාගන්න ඕනද නැද්ද? සිහිය එක ලෙස තියාගන්නට ඕනේ. ඊළඟට මේ රූපයත් විඳීමත් සංඥාවත් අනිත්‍යයි වගේම මේ සංඥාව කියන හඳුනා ගැනීමත් අනිත්‍යයි කියලා අපි හිතන්නට ඕනේ. නේද? මොකද මෙච්චර කාලයක් අපි රූප හඳුනාගත්තේ මොකෙන්ද? ඇසින්. ඇසින් අපි රූප හඳුනා ගන්නවා. නේද? කනින් අපි ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් අපි මොකද කරන්නේ? ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් අපි රස පහස, රස නීරස හඳුනා ගන්නවා. ශරීරෙනුත් එහෙමයි, මනසනුත් අපි හඳුනා ගන්න එක තමයි කියන්නේ. මේ සියලුම හඳුනාගත්තු දේවල් අනිත්‍යද නිට්ටයයිද? අනිත්‍යයි. නේද? අපි ඇසෙන් රූප හඳුනාගත්තට, කනින් ශබ්ද හඳුනාගත්තට මේ සියලුම දේවල් අපිට අනිත්‍ය වෙලා යන ලෝකය තමයි මේ අපි නිට්ටයයි, සුඛයි, ආත්මයි කියලා ජීවත් වෙන්නේ. නේද? රූප, වේදනා, සංඥා වගේම මේ චේතනා කියන එක, චේතනාව නිට්ටයයිද? නේද? මේ චේතනාවත් අනිත්‍ය. දැන් ඒ කියන්නේ හඳුනා ගන්න රූප ගැන අපට චේතනා ඇති වෙනවනේ අම්මා. හඳුනා ගන්න රූප වලට චේතනා ඇති වෙනවා. ඒ වගේම හඳුනා ගන්න ශබ්ද වලටත් අපිට චේතනාවක් ඇති වෙනවා. ශබ්ද ඇහෙනකොට අන්න අපේ නේද? දුව ආවා. මෙන්න අපේ පුතා ආවා. එහෙම කියනවනේ. හඳුනා ගන්න ශබ්ද වලට චේතනා. හඳුනා ගන්න ගන්ධ වලට චේතනාව පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. හඳුනා ගන්න රසවලට චේතනාවක් පහළ වෙනවා. අනේ මේක නැවත වතාවක් කන්න නැත්තම් කියලා කියනවනේ. කොහොමද මේක උයන්නේ? චේතනාව පහළ වෙනවා. හඳුනා ගන්න රස වගේම හඳුනා ගන්න පහස, ශරීරයෙන් ලබා ගන්න පහස ගැනත් අපිට චේතනාවන් පටන් ඇති වෙනවා. ඒ වගේම හඳුනා ගන්න අරමුණු වලට සිතින් අපේ චේතනාවල් පහළ වෙනවා. අපි සිතින් මොනවා හරි එක දෙයක් ගැන හිතුවොත් අපි ඒ ගැන චේතනාව වඩා වැඩි කරගන්නේ නැද්ද? මේ දේ සිද්ධ වෙන්නේ පින්නතුනේ බාහිර කෙනෙක් වෙන්නේ මේ කියලා අවබෝධ කරගන්න ඕනේ. බාහිර කෙනෙක් වෙන්නේ මේ දේ සිද්ධ වෙන්නේ Tamanගෙමයි. මේ ක්‍රියාවලිය වෙන කාගින්වත් අපිට සිද්ධ වෙන්නේ. අනිත්‍ය වූ ස්පර්ශයෙන් ලැබපු නිසායි මේ සෑම දෙයක්ම අනිත්‍ය වුනේ. මම පෙර සඳහන් කළා වගේ. මේ අනිත්‍ය වූ ස්පර්ශයෙන් ලැබු ස්ථීර ස්පර්ශයකින් ලැබුණා නම් මේක ස්ථිර වෙලා තියෙන්න පුළුවන්. නේද? ස්පර්ශය කියන එක අනිත්‍ය දහමට අයිති වුණු නිසා අනිත්‍ය වූ ස්පර්ශයෙන් ලැබපු මේ රූප, වේදනා, සංඥා, සංකාර සියලු දේම අනිත්‍ය වෙනවා. නේද? විඳීම, හඳුනා ගැනීම, චේතනාව පහළ වීම කියන අනිත්‍ය වූ සියල්ලම ලැබුවේ රත්තරන් පින්නතුනේ මතක තියාගන්න මේ අනිත්‍ය වූ ස්පර්ශය නිසාමයි. නේද? ඇසයි රූපයයි සම්බන්ධ කළේ විඥානයයි. නේද? කනයි ශබ්දයයි සම්බන්ධ කළේ
විඤ්ඤාණයයි. එහෙම නේද? නාසයයි සුවඳයි අපව සම්බන්ධ කළේ කවුද? විඤ්ඤාණයක්. නේද? දිවයි රසයි අපව දිවටයි රසටයි අපව සම්බන්ධ කළේ අපගේ විඤ්ඤාණයයි. නේද? ඒ වගේම ශරීරයටයි පහසටයි අපිව සම්බන්ධ කළේ මේ විඤ්ඤාණය. ඒක හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඒකයි රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ඒවා මේක අනිත්‍ය වූ දහමක් කියන එකයි බුදුහාමුදුරුවෝ ඔබට අපට මතක් කරන්නේ නිරතුරුවම. මේක අනිත්‍ය වූ රූප වේදනා සංඥා සංඛාර දිහා අපි නිට්ටයයි 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 කියලා බලන ක්‍රමවේදයක් තමයි මේ පුහුදුන් මිනිසා සතුව තියෙන්නේ. අපි ඒකෙන් වෙනස් වෙන්නට ඕනේ. වෙනස් වුණේ නැත්නම් අපි හැමදාමත් එකතැන ඉන්න සිරකාරයෝ වගේ જાතියක් බවට පත් වෙනවා. හොඳට සිහිය පිහිටවාගෙන බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා මේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඤ්ඤාණය අනිත්‍යයි කියලා හිතන්නලු. ඒ කියන මුළු පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි කියලා ජීවිතය දිහා බලන එකට තමයි බුදුහාමුදුරුවෝ අපට මේ අනිත්‍ය සංඥා කියලා දේශනා කෙරුවේ. එහෙම නේද? අනිත්‍ය සංඥා. දැන් හොඳට වැටහෙන්නේ නැති ඒ ගැන. අපි පුරුදු වෙලා ඉන්නේ ওই විදිහට අපේ ජීවිතය දිහා බලන්නද? අපි පුරුදු වෙලා ඉන්නේ අර බුදුහාමුදුරුවෝ දේශනා කළපු අනිත්‍ය විදිහට ජීවිතය දිහා බලන නෙමේ අම්මා. අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ජීවිතය දිහා වෙන විදිහකට බලන්න. ඒ නිසා තමයි හැම වෙලෙම කැරකි යටිගම් බලා ගියා මිසක අපි කවදාවත් උඩුගම් බලා යන මිනිසුන් බවට පත්ුනේ නැහැ. නේද? ලෝකේ උන්නු රජ සිටු මැතිවරු සේරම අනිත්‍ය වූ දහමට යටත් උනේ නැද්ද? හිතලා බලන්න. නේද? මහා රහතන් වහන්සේලා නේද? සියලු දෙනාම මේ ලෝකේ අනිත්‍ය වූ දහමට යටත් වුණා. නේද? අතීතයේ වගේම වර්තමානයත් අනිත්‍යයි. එහෙමනේ. අතීතයේ වුණු සියලු දේම අපිට අනිත්‍ය වෙලා ගියා. එහෙනම් අනාගතය මොකක්ද? ඒ සියලු දේවල්ම අනිත්‍යයි. නේද? ඒ හින්දා හොඳට හිතලට පුරුදු වෙන්න මේ ජීවිතය දිහා අනිත්‍ය විදිහට බලන්න. බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් ඔබට අපට යෝජනා කළා මේ ජීවිතයේ දිහා අනිත්‍ය විදිහට බලන්න කියලා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දෙවනි සංඥාව තමයි බුදුහාමුදුරුවෝ අපට යෝජනා කළේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන අන්දමට දෙවනි සංඥාව තමයි අනාත්ම සංඥාව. නේද? පංච උපාදානස්කන්ධය තමාගේ වසඟයට ගන්න බෑ කියලා හිතන්න. තමාගේ වසඟයට ගන්න පුළුවන්කමක් නැහැ මේ පංච උපාදානස්කන්ධය. නේද? ඒකට කිසිම අයිතිකාරයක් නැති විදිහට මේ පංච උපාදානස්කන්ධය දිහා බලන්න කියලායි බුදුහාමුදුරුවෝ අපට යෝජනා කළේ. ඒ වුණත් මේ පංච උපාදානස්කන්ධය කාගේද? අපි මමයි මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒකට අයිතිකාරයක් නැහැ කියලා හිතන විදිහට බලන්නයි අනාත්ම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අපේ වසඟයට ගත්තා මිසක අයිතිකාරයක් නැති විදිහට අපි කවදාවත් හිතුවද? එහෙම හිතන්න පුරුදු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස දිහා අයිතිකාරයක් නැති දෙයක් හැටියට බලන්න කියලා. බුදුහාමුදුරුවෝ ඔබට යෝජනා කරනවා ඇසට පෙනෙන රූපවලටත් අයිතිකාරයක් නැහැ කියලා හිතන්නලු. හැබැයි අපි මෙපමණ කාලයක් අවයස අවුරුදු 70ක් විතර ජීවත් වුණා. අපි කවදාවත් ඇසට දකින්න රූපවල අයිතිකාරයක් නැහැ කියලා බැලුවද? ඒ දිහා බලන්නේ නැහැ. අපේ ඇසටත් අයිතිකාරයෙක් ඉන්නවා. අපේ ඇසෙන් දකින රූපවලටත් අයිතිකාරයෙක් ඉන්නවා. ලෝකේ සියලුම දෙනා පින්නතුනේ හිරකූඩුවක ඉන්න වහල්ලු වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි. හැඟීම් වලට වහල් වෙලා, හැඟීම් වලට කොටු වෙලා, හැඟීම් තුලම හිර වෙලා හිරකූඩුවක් හදාගෙන අපි නිදහස ගැන අඬ දුක් විඳිනවා. ඒ සිරකූඩුවෙන් නිදහස් වෙන ක්‍රමයයි ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ. නිදහස් වෙන්න නම් ඇස අයිතිකාරයක් නැති කෙනෙක් හැටියට අපි අවබෝධ කරගන්නට ඕනේ. අපිට නිදහස් වෙන්නට නම් මේ හිරකූඩුවෙන් ඇසට පෙනෙන රූප වලට අයිතිකාරයක් නැති විදිහට අනාත්මයි කියලා අපි හිතන්නට ඕනේ. නේද? හිරකූඩුව කියලා කිව්වේ බය වෙන්න එපා. මේ මගේ ආත්මය කියලා අපි හදාගෙන ඉන්න හිරකූඩුවට. ඕකට තමයි හිරකූඩුව කියන්නේ. නේද? ඇසේ අයිතිකාරය මම. රූපේ අයිතිකාරය කවුද? ඒත් මම. එහෙමනේ හිතාගෙන ඉන්නේ. නේද? කනේ අයිතිකාරය කවුද? මම. කනට ඇහෙන ශබ්දයේ අයිතිකාරය කවුද? මම. හැබැයි බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා මෙහෙම අයිතිකාරයෙක් ගැන හිතන්න එපා. අයිතිකාරයෙක් නැහැලු.
යමෙකුට මේ හිරෙන් නිදහස් වෙන්න නම් යහපත් සිහියක් අවශ්‍යමයි. නේද? යහපත් සිහියද නැහැනේ. අද නේද? යහපත් සිහියයි අපිට නැතිලා තියෙන්නේ. අපිට සෙරෙප්පු දෙක තිබ්බ තැන මතක නැහැ. නේද? කොණ්ඩේ බඳින හවරිය තිබ්බේ කොතනද මතක නැහැ. කන්නඩි කුට්ටම තිබ්බේ කොතනද මතක නැහැ. නේද? අපි හොයනවනේ ඒ යහපත් සිහිය. මතක තියාගන්න රත්තරන් අම්මා සිහිය නැතිවීමට ප්‍රධාන හේතුව තමයි මේ ලෝකයේ හැඟීම් වලට වහල් වුණු එක. අපි හැඟීම් වලට වහල් වීම ටිකක් අඩු කරනවා නම් අපේ සිහිය පවත්වන්න පුළුවන්. ගොඩක් අය කියනවානේ මට සිහිය නෑ දැන් හොඳටම කියලා. ඒ සිහිය නෑ කියන අය දිහා හොඳට විපරමෙන් බලන්න. එයාගේ කෙස් කළු කරගෙන නැද්ද කියලා. දත් කුට්ටන් දාගෙන නැද්ද කියලා බලන්න. ක්‍රීම් ගානේ නැද්ද කියලා බලන්න ඔය සිහිය නෑ කියන අය. නේද? ඒ හැම කෙනෙක්ම මේ අනිත්‍යයි අනාත්මයි කියලා ජීවිතය දිහා බලන්නේ නැති විදිය අයට තමයි හැඟීම් වලට වහල් වුණු අයට තමයි සිහිය නැත්තේ. ඒ ඊළඟට බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා ඊළඟ සංඥාව අසුභ සංඥාව. නේද? මොකක්ද දැන් අපි කාරණා දෙකක් ඉගෙන ගත්තා අනිත්‍ය සංඥා අනාත්ම සංඥා වගේම බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා ඊළඟ පියවර අසුභ සංඥා අසුභ විදියට ඔබේ ජීවිතය බලන්න. අපි අසුභයි කියලා කියන්නේ මොකේටද? ලස්සනයි කියන එකට. නෑ අපි සුබයි කියලා කියන්නේ. ලස්සනයි හොඳයි කියන එකටනේ නේද? අසුබ වශයෙන් බලනවා කියන්නේ ඇත්ත తত্ত্বය දකින්න උත්සාහ කරනවා කියන එක. නේද? අසුබ විදියට බලනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ පින්වත් රාහුල ස්වාමින් වහන්සේට යෝජනා කරනවානේ. අසුභය චිත්තම් භාවේති ඒකග්ගං සුසුමාහිතං කියලා. නේද? සිත විසිරෙන්නට ඉඩ නොදී පින්වත් රාහුල මේ ශරීරයේ දිහා අසුබ වශයෙන් බලන්න කියලා. ඇයි මේ සිත විසිරෙන්න ඉඩ දෙන්නේ නැති කියලා වචනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. සිත විසිරුණොත් අපිට මේ ශරීරය මේ ජීවිතය දිහා අසුබ විදිහෙන්පට බලන්න විදිහක් නැතු වෙනවා. නේද? උදාහරණ කියන්න බුදුහාමුදුරුවෝ දේශනා කරුවානේ එක මිටියකට හොඳට මල්ලකට හොඳට ධාන්‍ය වර්ග කිහිපයක් දානවා. මුං ඇට, කඩල, කවුපි දාලා හොඳට කට බැඳලා පැත්තට අරන් ගිහිල්ලා අහක බලාගෙන ඉඳලා ඒ එකින් එක ඒ මල්ලෙන් එළියට ගරම් පැත්තකින් තියනවලු. එතකොට අහු වෙනවා අපිට කඩල ටිකක්. එතකොට ඒ විදිහට අහක බලාගෙන ඒ මල්ලට අත දාලා ගන්නකොට කුරක්කන් ටිකක් හම්බ වෙනවා. ඒකත් පැත්තකින් තියනවා. ඒ විදිහට මේ මල්ලට අත දාලා බලනකොට අපිට කවුපි ටිකක් හම්බ වෙනවා. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි මේ ශරීරය. මේ ශරීරයේ තියෙන මේ පංචස්කන්ධයෙන් ඉන්ද්‍රියන් නේද? කපලා කොටලා තැන් වලට කෑලි ගැහුවොත් එක එක තැන් වලට ගොඩ ගැහුවොත් මෙතන තියෙන්නේ දත් ටික. මෙතන තියෙන්නේ කෙස් ටික. මෙතන තියෙන්නේ ලොම් ටික. මෙතන තියෙන්නේ ඇට ටික. මෙතන තියෙන්නේ ඇට මිදුළු ටික. ඒ වගේ මේ ශරීරයේ කොටස් අපට වෙන් කරලා ගන්නට පුළුවන්. නේද? එතකොට අපි අවබෝධ කරගන්නට ඕනේ සිත විසිරෙන්නට ඉඩ දෙන්නේ නැතුව මේ ශරීරය දිහා අසුබ වශයෙන් බලන්න කිව්වා වගේ මේ ශරීරයේ තියෙන අසුබ తত্ত্বය අපට අවබෝධ කරගන්න පුළුවන්. මේ ශරීරයේ ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් අපි බැලුවොත් අපට අසුබය අඳුන ගන්න පුළුවන් වෙනවා. අපි බැලුවේ මෙහෙමද ජීවිතයේදී? අපේ ශරීරය දිහා මේ විදිහටද අපි බැලුවේ? නේද? අසුබ දේවල් දැක්කේ අපි සුබ විදිහටමයි. ඒ නිසා වැළඳගත්තා, බදාගත්තා, මුලා වුණා. එහෙම නේද? අපේ ජීවිතේ අවිද්‍යාවෙන් නිර්මාණය වුණු මනසේ ස්වභාවය තමාරත්තරන් අම්මා මුලාවීම. අපි හැමෝම අවිද්‍යාවෙන් මුලා වෙලා ඉන්නේ. නේද? අපි මුලාවීම නතර කරන්නට තමයි බුදුහාමුදුරන්ගේ මේ ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නේ. මේ ශරීරයේ ඇත්ත తত্ত্বය තමා හරියට බුදුහාමුදුරෝ දේශනා කරනවා වැසි දවසට උතුරා ගිය අසූචි වලක් වගේ කියලා. නේද? ඒ වගේනේ මේ ශරීරය නිරතුරුවම ගඳ ගහන ශරීරයක් නේ. මොනතරම් අපි සුවඳ පැනින් මේ ශරීරය නෑවුවත් මොනතරම් සුවඳ විලවුන් මේකට කාවැද්දුවත් මේ ශරීරයේ නව දොරකින් දුර්ගන්ධය පිට වෙනවා. දවස් දෙකක් හරියට දත් මැද්දේ නැත්තම් කටින් දුර්ගන්ධය හමනවා. හොඳට නාන්න නැතුව අපිරිසුදු තියාගත් මේ ශරීරයෙන් නිරතුරුවම ගඳ පිට වෙනවා. එහෙම කුණු කයක් අපි තියාගෙන මේක අසුබ විදිහට බලන්නේ නැහැ. දැවෙන් මැට්ටෙන් හරි මේක හදලා තිබුණා නම් වැස්සට නොතෙමී තියාගත්තොත් ගොඩාක් කාලයක් මේක තියාගන්න පුළුවන්. ඒ වුණාට මේ ශරීරය එහෙම ගොඩක් කල් තියාගන්න පුළුවන්ද? දැවෙන් මැට්ටෙන් හැදුව තරම්වත් මේක වටින ශරීරයක් නෙමෙයි.
ඒ විදිහට මේ ජීවිතය දිහා අසුබ විදිහට බලන්න. ඒකයි බුදුහාමුදුරුවෝ ඔබට යෝජනා කළේ මේ අසුබ සංඥා කියලා. දැන් අපි සංඥා 3ක් ඉගෙන ගත්තා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුබ සංඥා. මේ අනිත්‍ය, අනාත්ම, අසුබ විදිහට මේ ජීවිතය දිහා බලන්න කියන එකයි බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ. ඊළඟට තියෙනවා ආදීනව සංඥා. මේ කය බොහෝ දුක් සහිත එකක්ද නැද්ද? මේ කය බොහොම දුක් සහිත එකක්. බොහෝ ආදීනව සහිත කයක් අපිට තියෙන්නේ. මේ කයේ විවිධාකාර රෝග පීඩා හට ගන්නවද නැද්ද? ඒකයි මේකේ ආදීනවේ බලන්න කිව්වේ මේ කයේ. නේද? බොහෝ රෝග පීඩා ඇති. ඇස් රෝග, කනේ රෝග, නාසයේ රෝග, දිවේ රෝග, නේද? කයේ රෝග, හිසේ රෝග, මුඛයේ රෝග, දත්වල රෝග, කැස්ස, නේද? කැස්ස හැදෙනවා, ඇදුම හැදෙනවා, හතිය හැදෙනවා, පීනසේ හැදෙනවා, උණ හැදෙනවා, නේද අම්මා? බඩේ ලෙඩ හැදෙනවා, ලේ බඩ යනවා, සිහි නැතුව යනවා, හැමේ කුෂ්ඨ එනවා, gadu හැදෙනවා, හොරි ඇඟ පුරාම බිබිලි දාලා සැරව ගලනවා. නේද? දිය වැඩියාව හැදෙනවා නේද? අපස්මාරයේ අංශභාගයේ සෙම කිපීම නිසා ලෙඩ හැදෙනවා. නේද? වාතය කිපීම නිසා ලෙඩ හැදෙනවා. මේ ඍතු විපර්යාසය නිසා ලෙඩ හැදෙනවා. නේද? ඒකටත් ලෙඩ හැදෙනවානේ. ඒ වගේම වැරදි ඇවතුම් පැවතුම් නිසාත් ලෙඩ හැදෙනවද නැද්ද? ලෙඩ හැදෙනවා. බුදුහාමුදුරුවෝ ඒක මතක් කළා. නේද? ඒ වගේම තමයි කර්ම විපාක නිසාත් ලෙඩ නම් හැදෙනවා. නේද? කර්ම විපාක පටිසන්ධ ඒ විදිහට ලෙඩ රෝග ගොඩක් හැදෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා සීතල කියන එකත් උණුසුම කියන එකත් බඩගින්න පිපාසය වැසිකිලි කැසිකිලි යාම එකත් මොකක් කියලාද? මේක රෝග කියලා. මේ හැමදේම මේ කයේ හටගන්නා රෝගයි. නේද? මේ විදිහට දැක්කොත් මේ ශරීරය තනීකර රෝග ගුලියක් බවට අපට පසක් වෙනවා. මේ විදිහට මේ අසුබ මේ ආදීනව විදිහට මේ ශරීරය දිහා බැලුවොත් තනිකර අපිට මේක රෝග ගුලියක්. මෙහෙම දෙයකට නේද අපි ආස කළේ. අපි නිරතුරුවම වැළඳගන්නේ ආස කරන්නේ ආදරය කරන්නේ මෙහෙම රෝග හැදෙන ලෙඩ ගුලියකට නේද? ඒ වටනේ අපි ඇලිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර වෙලා අපි නිරතුරුවම උත්සාහ කරන්නේ මේ ලෙඩ ගුලියක්ව මමයි මගේ ආත්මයයි කියලා තුරුල් කරගන්න. හරියට අර කුරුල්ලෝ බිත්තර දාලා පැටව ගහන්න කූඩුවක් හදනවා වගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ශරීරයත් ලෙඩ රෝග පැටව ගහන කූඩුවක් වගේ කියලා. ඇත්තටම මේක ලෙඩ රෝග පැටව ගහන්නේ නැද්ද? දැන් මේ වයසට ලෙඩ රෝග පැටව ගහන්නේ නැද්ද? නේද? එන්න ලෙඩ රෝග ව්‍යාප්ත වෙනවා. ඒ නිසා මේ ශාරීරිය දිහා බුදුහාමුදුරුවෝ දේශනා කළ විදිහට ආදීනවය මේ ශරීරයේ බලන්න. මේ ශරීරයේ තියෙන ආදීනවය තමයි රත්තරන් අම්මා මොකද්ද? ලෙඩ හැදෙන එක. ලෙඩ හැදෙනවාමයි. ඊළඟ සංඥාව පහාන සංඥා. නේද? අවුල් ලෙහෙන විදිය. මේකට තමයි අවුල් ලෙහෙන ප්‍රහාණය කරනවා කියන්නේ. ඉපදෙන කාම විතර්ක ප්‍රහාණය කරන්න ඕනේ. ආශා කරන රූප ගැන හිතා ඉන්නව නේද අපි? ඒ වගේම ආශා කරන ශබ්ද ගැන හිතා ඉන්නව නේද අපි? අපි ආශා කරන ගඳ සුවඳ ගැන හිතා ඉන්නව නේද? අපි නිරතුරුවම අපි ආශා කරන දේවල් රූප ශබ්ද ගන්ධ ගැන හිතා සිහිය පවත්වනවා. ඒවා හිතට ආවම ප්‍රහාණය කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කාමයන් ප්‍රහාණය කරන්න බැරි හින්දායි දැලට අහු වුණු මාළු රැලක් වගේ ඒ වගේම මඩේ එරිලා ඉන්න අලිරංචුවක් වගේ මේ ජීවිතය කැළඹි කාමයටම අපේ ජීවිතය දුවන්නේ. අපි හරියට අසරණ වෙලා ඉන්නේ. ඒ මොකද මේක අපි ප්‍රහාණය කරන්නේ නැහැ. කාමය ප්‍රහාණය කරන්න අපි වීරියක් ගන්න ඕනේ. අපි වීරියක් ගන්න නැති නිසා පින්නතුනේ අර මතකයිනේ මස් කැටියක් ගත් උකුසක වහසේ කියලා කියන්නේ. මොකද අපි වීරියක් ගන්න නැති නිසා අපි කාමය නිසා විනාශ වෙනවා. හුළුවත්තකට දේශනා කරුවේ අබිම දැම්මේ නැත්නම් හුළුවත්ත අතගාවට එනකොට පිච්චෙනවා. අතහරින්න ඕනේ. නමුත් අපි අතහරිනවද නැද්ද? අපි අතහරින්නේ නේද? ඒ වගේ හිතට ගන්නට ඕනේ මේ අකුසල් ප්‍රහාණය කරන ක්‍රමවේදය ගැන. ඒ වගේම පින්නොතුනි මතක තියාගන්න ඊළඟ සංඥාව බුදුහාමුදුරුවෝ ඔබට යෝජනා කළා විරාග සංඥාව. නොඇලී සිටින බව. විරාගය කියන්නේ ඇලෙන්නේ නැති සිටීම. කෙනෙකුට නිකම්ම නොඇලී ඉන්න බෑ.
අපි නොඇලී ඉන්න එපා කිව්වට අපිට කිසි කෙනෙකුටවත් මේ නොඇලී ඉන්න බෑ. අවබෝධයෙන් කලකිරෙන්නටම ඕනේ. මේ කලින් කිව්ව ඒවා අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධයෙන් කලකිරුණු කෙනාට මේ විරාගය ඇති වෙනවා. ඔහුට පුළුවන්, ඇයට පුළුවන් නොඇලී සිටින්නට. කලකිරීම නිකන් ලැබෙන්නේ නැහැ. යථාභූත ඥානය ඇති කරගත්තොත් තමයි මේ ජීවිතය ගැන කලකිරෙන්නේ. අපිට යථාභූත ඥානය ලැබෙන්න නම් නිකන් බෑ. යථාභූත ඥානය ලැබෙන්න සමත විදර්ශනා භාවනා කරන්නට ඕනේ. භාවනා වඩවන්නට ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරලා සමත විදර්ශනා වඩවලා යථාභූත ඥානය ලබාගෙන අවබෝධයෙන් කලකිරුණු පුද්ගලයාට තිබෙන්නේ විරාගී මනසක්. අපිට තියෙන්නේ විරාගී මනසක්ද? අපිට රාගයෙන් නේද ඇවිලෙන රාගය පිපාසයක් කරගෙන ඉන්න මනසක් තමයි අපට ලැබිලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනේ තණ්හාව ටිකින් ටික ෂය වෙලා ගිහින් නිවන ලැබෙන මාර්ගය තමයි විරාගය කියලා අඳුනගෙන විරාගයේ විදිහට නොයැලෙන විදිහට අපේ ජීවිතය දිහා බලන්න කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඊට පස්සේ සංඥාව නිරෝධ සංඥාව. කාල වේලාව ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා. නිරෝධ සංඥාව නිරෝධ කරන්නට ඕනේ. නිවන ඇති කරවන්නට සමත් තණ්හාවේ නිරෝධය ගැනයි අපි කතා කරන්නට ඕනේ. ඒකයි කිව්වේ අනේක ಜಾති සංසාරං. අනේක ಜಾතිවල සංසාරයේ මම මේ තණ්හාව පංච උපාදානස්කන්ධය නැමැති ගේ හදන වඩුව මම තා සොයමින් මුළු සංසාරය පුරාම ඇවිද්දා. අද මං ඔබගේ නේද තණ්හාව අඳුනගත්තා නේද? මේ කෙලෙස් නැමැති පරාල මමගේ සුණු විසුණු කරලා දැම්මා. ඔබ නැවත වතාවක් ඔබ මේ තණ්හාවෙන් මේ ගේ හදන්නේ නැහැ නේද? ඔහු බුදුරජාන් වහන්සේ නිරෝධ කරලා දැම්මා. සම්පූර්ණම තණ්හාව නැති කරගත්තා නේද? ඇස කන නාසයත් නේද? ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායුවත් රූප වේදනා සංඥා සංඛාරත් සියල්ල අනිත්‍ය නම් පින්නතුනේ ඒවා දුකයි නම් අයිතිකාරයෙක් නැත්තම් මේවා මගේ කියලා අපිට හිතන්නට පුළුවන්ද? එහෙම අපිට හිතන්නට බෑ. අපි හිතන්නේම ඒ වුණාට මේවා මගේ කියලා. කෙලෙස් නැති කරලා, කෙලෙස් නිරෝධ කරලා නිකලෙස් බවට පත්වෙන ක්‍රමවේදය අනුව ජීවිතයේ දිහා බලන්න තමයි පින්නතුනේ බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ. ඊළඟට තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥා. සබ්බ කියලා කියන්නේ සබ්බ ලෝකේ කියන්නේ හැම ලෝකෙම. අනබිරත සංඥා කියන්නේ මොකද්ද? ආශාවක් නැති විදිහට. හැම ලෝකයේම ආශාවක් නැති විදිහට. සබ්බ ලෝකේ අනබිරත සංඥා විදිහට මේ ජීවිතය දිහා බලන්න. ඇස කියන්නේ පින්වත් මහණෙනි ඔබගේ ලෝකයයි. මේ ලෝකය යනු ඔබගේ ඇසයි. මේ ලෝකය යනු ඔබගේ නාසයයි කටයි දිවයි ශරීරයයි කියලා කිව්වා. මේ සබ්බ ලෝකය ගැන, මේ ඇස කන නාසය දිව ශරීරය ගැන අනබිරත සංඥාවෙන් බලන්න. ආශාවක් නැති විදිහට බලන්න. අන්න ඒ විදිහට මේ ජීවිතය දිහා බලනවා නම් තමයි ලෙඩ සුව වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරන්ට දේශනා කළා. පංච උපාදානස්කන්ධය නැමැති ලෝකෙන් මිදීමක් ගැනයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඇස නැමැති ලෝකය, කන නැමැති ලෝකය, නාසය නැමැති ලෝක සියලු ලෝකවලට ඇලෙන්නේ නැතුව දේශනා කරන්න. ජීවත් වෙන්න. ඊළඟ එක තමයි සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. හැම සංස්කාරයන්ගේම අනිත්‍ය ස්වභාවය දකින්න. හැම සංස්කාරයක්ම අනිත්‍යයි නේද? සබ්බේ සංඛාරා අනිච්ඡාති නේද? හැම සංස්කාරයක්ම වෙනස් වෙනවා නේද? යදහ පඤ්ඤාය පස්සති. ඒක යථාභූත ඥාණයෙන් ප්‍රත්‍ය කරගන්න, අවබෝධ කරගන්න. අතනින් බින්දිත දුක්ඛේ, දුකෙන් අත මිදෙන්නවා. ඒ සමග්ගෝ විසුද්ධිය නේද? හැම සංස්කාරයක්ම මේ ලෝකේ අනිත්‍යයි කියලා හිතන්නට ඒක තමයි සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අවසාන වශයෙන්ම ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මතක් කර සිටිනවා ඔබට ආනාපාන සති සංඥා. සිහියෙන් හුස්ම ගැනීම ආරම්භ කරනවා. ඒ විදිහට ජීවිතය දිහා බලන්න. දීර්ඝ ලෙස හුස්ම ගන්නකොට යා දැනගෙන හුස්ම ගන්නවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. මම දීර්ඝ ලෙස හුස්ම ගන්නවා. මම කෙටියෙන් හුස්ම ගන්නවා. රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. නේද? රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. මම දැන් කෙටියෙන් හුස්ම ගන්නවා. මේ විදිහට හුස්ම ගැන
මෙනෙහි කරගනිමින් ජීවිතය දිහා බලන්න කියන එකයි අම්මා ආනාපාන සති සංඥා කියලා කිව්වේ. මේ සියල්ලම දැනගන්න ලැබුණේ මොකක් නිසාද? මේ සියල්ලම අපට දැනගන්න ලැබෙන්නේ සිහිය යහපත් අරමුණක තියාගන්න නිසා. හුස්ම ඉහළ පහළ ගැනීමට අතපය හොලවනකොටවත් නේද? ඉදිරියට යනකොට ආපස්සට එනකොට ඉඳගන්නකොට කෑම කනකොට කතා කරනකොට නිස්සද්ද වෙලා ඉන්නකොට අපි හිතන්නට ඕන මොනවද? එළඹි සිහියෙන් ජීවත් වෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ හුස්ම ගැන කල්පනා කරලා ආනාපාන සති සංඥාවෙන් මෙන්න මේ දස සංඥා විදියට ජීවිතය දිහා බලන්න කියලා කිව්වේ. මේ විදියට සිහිය පිහිටවද්දී සිතේ බරගතිය අඩු වෙනවා. බර නැති වෙලා සැහැල්ලු වේගෙන යනකොට සිත එකඟ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සිත එකඟ වෙනකොට මේ සිත ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීති නිසා සිතේ ප්‍රමෝදය හට ගන්නවා කියලා දේශනා කරනවා. ප්‍රමෝදය නිසා පස්සද්ධිය සිතේ කයේ සැනසීම ලැබෙනවලු. ඊට පස්සේ සිත සමාධිය ඇතිවෙනවලු. සමාධියෙන් පස්සේ අපට සිත සැහැල්ලු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අවකාශය ලැබෙනවා. නේද? ඉතින් ඒ ආනන්ද හාමුදුරුවෝ බුදුහරයන් වහන්සේගේ මේ සංඥා 10 ගැන ඉගෙනගෙන ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ළඟට කිව්වා, පින්වත් ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ දස සංඥාව ස්වාමින් වහන්සේට කියන්න කිව්වා කියලා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ඒක අහගෙන හිටියා. දස සංඥාව කියලා අවසන් වෙනකොටම ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සුවපත් වුණු බව මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට ලෝක දේශනා කළා. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළ දස සංඥා විදිහට මේ ජීවිතය දිහා බලන්න කියන උත්තරීතර ප්‍රාර්ථනාව අදිෂ්ඨානය ඇති කරගන්නට කියලා අපි මේ පින්නතුන්ලාට මතක් කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්නතුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට දම්සිත් සංසදයේ සමාජිකත්වයේ දරන සමාජිකාවන්ගේ නමින් පරලෝසපත් වුණා වූ සියලු ඥාති මිත්‍රාදීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය අනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින්නා වූ සමාජිකාවන්ටත් එම පවුල්වල සියලු දෙනාටමත් කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවන ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනය සැමට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලබන්නට මේ උතුම් කුසලය හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ දම්සිත් සංසදය. රත්නපුර හෙදවිදුහලේ 1967 කණ්ඩායමට වසර 50 පිරීම නිමිති කරගෙන එම කණ්ඩායමේ විදේශගත වී සිටින සියලු දෙනාටමත් ජීවත් වී සිටින මෙරට වාසය කරන්නා වූ සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මිය ගියා වූ සියලු ඥාති මිත්‍රාදීන්ට නිර්වාණ අවබෝධය ලබන්නට මේ උතුම් කුසලයේ අනුමෝදනාවක් වේවායි කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ පානදුර ගාලුපාර වයලා රණවීර මහත්මිය. මාස 3කට පෙර පරලෝසපත් ගුවන්විදුලි ගායක තිස්ස පීරිස් මහතාට බිරිඳ දරුවන් පුණ්‍ය අනුමෝදනා කරනවා. වසර 28කට පෙර අදවන් දිනක පරලෝසපත් ආනන්ද අබේවික්‍රම මහතාටත් වසර 10කට පෙර පරලෝසපත් ශ්‍රීමති අබේවික්‍රම මහත්මියටත් වසර 20කට පෙර පරලෝසපත් කුසුමා පීරිස් මෑණියන්ටත් වසර 3කට පෙර පරලෝසපත් රමණී සෙනෙහෙලතා මෙනවියටත් මාස 4කට පෙර පරලෝසපත් පර්ල් වසන්තා නානායක්කාර ගුණතිලක මහත්මිය ඇතුළු මිය ගියා වූ සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණින් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ පානදුර වලාන ධම්මානන්ද මාවතේ ඉන්ද්‍රාණී පීරිස් මහත්මිය. අද දිනට 88 වෙනි ජන්මදිනය සමරන බරිගොඩ පදිංචි ජී.ඒ. ලීලාවතී සින්දනායක මෑණියන්ට තම ආදරණීය දරුමුණුබුරන් විසින් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. වසර 29කට පෙර පරලෝසපත් ඩී.ඩී. සෙන්දනායක ආදරණීය පියාණන්ටත් වසර 28කට පෙර පරලෝසපත් එච්.එම්. මුතුමැණිකේ මිත්තනියට වසර 4කට පෙර පරලෝසපත් එම්.එම්. මංජුල මුණුසිංහ ස්වාමි පුරුෂයාට සහ අනිකුත් මියගිය සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ කිත්තලාව බරිගොඩ වෙන්දේසිවත්තේ පදිංචි ලලනී සෙන්දනායක ධම්මිකා සෙන්දනායක ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් දරුමුණුබුරු මිනිවිරියන් ඇතුළු සියලු දෙනා සැමටමත් අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. වසර 21කට පෙර අලව්ව මිරිහෙලියේ විසු ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියේදී මියගිය ආර්.කේ. ප්‍රියන්ත සමන් කුමාර පුතුට පුණ්‍යානුමෝදනා කිරීමත් ආර්.එම්. ඩේවිඩ් රාජපක්ෂ පියාණන්ටත් ලීලාවතී තිබ්බුටු මුණුව මෑණියන්ටත් ආර්.කේ. පොඩි අප්පුහාමි හා
NM රන්මැණිකේ දෙමාපියන්ට හා දෙපාර්ශවයේ මියගිය සියලු ඥාති මිත්‍රාදීන් පුණ්‍යානුමෝදනා කිරීමත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ධර්මනුබුරු මිනිබිරියන් ඇතුළු සුජීවත්ව සිටිනා වූ පවුලේ සැමට දුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ අලව්ව මිරිහෙලිය RK සිරිසේන මහතා. සිරිසේන මහතාටත් මාලනී රාජපක්ෂ මහත්මිය සමග තමරා රේණුකා කල්හාරී දියනිවරුන් ඇතුළු පවුලේ සැමටත් අපි නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. බලංගොඩ මැද්දේ කන්දේ විසූ මීට වසර 25කට පෙර පරලෝසපත් ටීටී ආරොන්සිඤ්ඤු ආදරණීය පියාණන්ට මීට වසර 22කට පෙර පරලෝසපත් KM පොඩි නෝනා ආදරණීය මෑණියන් මීට වසර 19කට පෙර මියගිය ටීටී අබේරත්න සොයුරාට ටීටී සිරිසේන H ගුණසෝම සොහොයුරන්ටද පීරිස් පියාණන් යසෝහාමි මෑණියන් විමලදාස සීලා ඇතුළු පරලෝසපත් දෙපාර්ශවයේ සියලු ඥාති වර්ගයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීම චතුරාර්ය සත්‍ය ලැබේවා කියන ආශිර්වාදයෙන් පින්පෙත් අනුමෝදන් කිරීම සුජීවත්ව සිටින AW ආර්යදාස ස්වාමි පුරුෂයාට චතුරිකා උදාරී රුවනී දියණියන්ට නුවන් සුකිත් රංග මෑණනුවන් ඇතුළු පවුලේ සුජීවත්ව සිටිනත් ආදරණීය දරුමුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාට දුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ බලංගොඩ මැද්දේකන්ද ටී ලලනා තන්ත්‍රිකේ මහත්මිය ස්වාමි පුරුෂයා ඇතුළු දූ දරුවන්. පොළොන්නරුව නවනගරයේ පදිංචිව සිට 2019 මාර්තු මාසයේ 27 වන දින පරලෝසපත් වීරබාහු ගමගේ මහතාගේ සැප්තැම්බර් මාස 1 වන දිනට යෙදෙන උපන්දිනය සමරමින් එතුමාණන් පින්පෙත් අනුමෝදන් කිරීමත් පරලෝසපත් ඕවිටිගල මහතාගේ ඔක්තෝබර් මාස 1 වන දිනට යෙදෙන දෙවන ගුණානුස්මරණ නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීමත් පොළොන්නරුව වීරපෙදෙස උත්පලවන්නාරාමේ ජයන්තිපුර සිල්මන්තා සිල්මෑණියන් වහන්සේගේ ඔක්තෝබර් මාස 4 වන දිනට යෙදෙන උපන්දිනය නිමිති කරගෙන හා උත්පලවන්නාරාමාධිපති පොළොන්නරුවේ ධම්මනන්දා සිල්මෑණියන් වහන්සේ ඇතුළු ආරාම වාසී සිළුම සිල්මෑණියන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ පොළොන්නරුව නවනගරයේ නිවාස යෝජනා ක්‍රමයේ 1033 මධ්‍යම පන්තික WAT වීරබාහු මහතා. සමගී ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් ආශිර්වාද කරන්නට පුණ්‍යානුමෝදනා කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදාභිවන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සඳහාම මේ ශ්‍රී සද්ධර්මයේ හේතු වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ අල්ම බැල්ම ආරක්ෂාව ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ තෙරුවන්ගේ ආශිර්වාදයේ තුලින් ඔබ සියලු දෙනාගේම නවග්‍රහඵල දුර වෙලා හැම දිනාටම සිත සාන්තියක් උදා වේවායි කියා දෙවියන්ට පින් දෙන්න පින්නතුනේ ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්ද දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. පින්නතුනි, අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිනුවන්ගොඩ කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප උන්වහන්සේට නිදුක් නිරෝගී සුව හා චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු.